හරි රෙකෝඩින් උත් ඔන් කරා ස්ක්‍රීන් එක ෂෙයා කරන්න රයිට් අපිට කතා බහ කරන්න තියෙන්නේ අපේ පැස්කල් වලට අදාළව තියෙන දේවල් ටික හරි ගිය සතියේ මම මතක් කරා පැස්කල් ගැන අපි කරුණු ටික කතා බහ කරන්න පටන් ගත්තම පැස්කල් වල අපි මූලිකව හඳුන්වා ගන්න ඕනේ නැත්නම් අඳුන ගන්න ඕන දේවල් ටික නේද? ඔව්. ඒතර ඒකේ අපි කතා බහ කරා කොහොමද ඩෙන්ටිෆයර් එකක් ලියාගන්නේ. ඒතර මම කිව්වා ඩෙන්ටිෆයර් එකක් විදිහට පාවිච්චි වෙන්න පුළුවන් වේරියබල් එකක්, කොන්ස්ටන්ට් එකක්, ඊළඟට ප්‍රෝග්‍රෑම් එකක්, තව ඉස්සරහට යනකොට ඔයගලන්ට හම්බෙනවා ෆන්ක්ෂන්ස් කියලා જાතියක්, ප්‍රොසීඩියර්ස් කියලා જાතියක්. ඔය හැම එකකටම අපිට පුළුවන් identifiers පාවිච්චි කරන්න. ඒතර මේ identifiers පාවිච්චි කරනවා කියලා අපි කතා කරේ මොනකටද? අපි විසින් ලබා දෙන වචන වලට. ඒ කියන්නේ අපි විසින් දෙන නම් වලට තමයි අපි identifiers කියලා කියන්නේ. ඒතර identifier එකක් අපි ලියන විදිහ ගැන කතා බහ කරා. පටන් ගන්න character එක capital හෝ simple ඉංග්‍රීසි අකුරක් වෙන්න ඕනේ. ඊට පස්සේ තියෙන අකුරු ටික අපිට පුළුවන් capital අකුරු, simple අකුරු, ඉලක්කම්, ඒ වගේම underscore එක කියන ලකුණ, විශේෂ සලකුණ පමණයි පාවිච්චි කරන්න පුළුවන්. වෙන එකම character එකක්වත් පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ කියලා. right? ඒ වගේම තමයි අපි මේ reserved words ගැන කතා බහ වුණා. මේ ඕනම ක්‍රම ලේඛන භාෂාවක් ගත්තම, programming language එකක් ගත්තම ඒවට අනන්‍ය වෙච්ච reserved word set එකක් තියෙනවා. ඒගොල්ලව අපිට keywords විදිහට නැත්නම් අපි ඒගොල්ලෝ identifiers විදිහට අපිට පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට variable එකක නමක් දෙනවා නම් variable එකක නමක් මේ මෙතන තියෙන නම් set එකකින් අහුවෙන විදිහට දී ගන්න බෑ. හරි. අපි බලමු පොඩ්ඩක් මේ දේවල් ටික ඔයගලන්ගේ short note එකකට දාගත්තද කියන එක. මතක නෑ ඔයගලන්ට මම පොතේ identifiers ගැන ලියා ගන්න දුන්නද කියලා. පොතේ මට පොඩ්ඩක් මතක් කරන්න. ඔයගලන්ට මම පොතේ identifier එක ගැන ලියා ගන්න කියලා කිව්වද? නැත්නම් අපි මුකුත් ඒ සම්බන්ධයෙන් ලියාගත්තේ නැද්ද? right හොඳයි. එහෙනම් අපි දැන් මේ අද මෙතන ඉඳලා ඉස්සරහට අපි පොතේ ගොඩනගන්නේ Pascal වලට අදාළව තියෙන short note එක. right? එතකොට ඔයගොල්ලෝ Pascal ගැන බලනකොට ඔය දේවල් ටික මතක් කරගන්නයි තියෙන්නේ. ටික බැලුවා Pascal මතක් කරගත්තා. right? හොඳයි අපි මුලින්ම identifiers ගැන ලියාගමු. identifiers ගැන ලියනකොට අපි මේ විදිහ පාවිච්චි කරා නම් හොඳයි. ඉන්න මම එතනට ගිහිල්ලාම ඔයගලන්ට මේ වැඩේ පටන් ගන්නම්. හරි ඔයගලන්ගේ ලියන පොතේ මාතෘකාව දාගන්න. ඔයගලන්ගේ අච්චු පොතේ තියෙන මාතෘකාව Pascal ක්‍රමලේඛන භාෂාව කියලා. right? Pascal ක්‍රමලේඛන භාෂාව ඉංග්‍රීසි ළමයි Pascal programming language. right? Pascal programming language. hey ටිකක් මම රස්නේ කමන්න ෂුවර් මේක 6:30 මල්ලි දැන් පටන් ගන්න. හරි Pascal programming language සිංහලෙන් Pascal ක්‍රමලේඛන භාෂාව. ඊට පස්සේ අනුමාතෘකාව දාගන්න හඳුන්වන identifiers. right? identifiers හඳුන්වන ඔයගලන්ට පොතේ තියෙනවා මාතෘකාව අනුමාතෘකාව.
හරි බෝඩ් එක හිර වෙන එකට මම හෙට විසඳුමක් ගන්නවා බලමු එතකොට විසඳ ගන්න පුළුවන් වෙයිද කියලා right හරි මම දැන් මෙතන ඉඳලා වැඩ පටන් ගන්නවා මාතෘකාව ලියා ගන්න කිව්වේ Pascal programming language Pascal ක්‍රමරේඛන භාෂාව ඒ පිළිබඳව අපි ඉගෙන ගන්න පළවෙනි කරුණ identifiers හඳුන්වන ඔයගොල්ලෝ දැන් මාත් එක්කම ලියන්න පටන් ගන්න right හරි අපි හඳුන්වනයක් කොහොමද ගොඩනගනවා කියලා කිව්වේ පළවෙනි කැරක්ටර් එක තව කැරක්ටර්ස් තියෙන්න පුළුවන් මේකට right මේ පළවෙනි කැරක්ටර් එක පාවිච්චි කරන්න පුළුවන් මොනවද capital A to Z පුළුවන් simple A to Z පුළුවන් right ඉතිරි characters ටික capital A to Z පුළුවන් simple A to Z පුළුවන් තව මොනවද පුළුවන් බිඳුවේ ඉඳලා 9 වෙනකන් ඉලක්කම් පුළුවන් ඊළඟට යටි ඉව කියන එක පුළුවන් නේද බිඳුවේ ඉඳලා 9 වෙනකන් ඉලක්කම් ටික පුළුවන් ඊළඟට අන්ඩර්ස්කෝර් එක මම මේක මේ උද්දෘත කමා දෙකක් එකට දාන්නේ අන්ඩර්ස්කෝර් එක අරගන්න පුළුවන් right එතකොට අපි එතන මේකට තමයි අපි identifier එක කියලා කියන්නේ right එතකොට මෙතන අපිට short note එකේ ලියා ගන්න පුළුවන් හඳුන්වනයක් කියන්නේ මොකක්ද කියලා නේද හඳුන්වනයක් බවට පත් වෙන්න පුළුවන් නැත්නම් සුදුසුකම් තියෙන කට්ටිය variable එකක් එන්න පුළුවන් variable විචල්්‍ය constant නියත program name වැඩසටහනේ නම function name procedure name right ඔය විදිහට අපිට identifiers ලියන්න වෙන තැන් පෙන්න ගන්න පුළුවන් හරි ලියන්න බලන්න function name procedure name කියන එකට තියෙන සිංහල වචන දෙක මම බලලා කියන්නම් මට මතක නැහැ කොහොමද කියන එක මේ යටි ඉර අඳින එක පොඩ්ඩක් ඔයගොල්ලෝ ඒක රවුන්ඩ් කරලා ලියාගත්තට කමක් නැහැ මොකක්ද කියලා underscore එතකොට මේ උඩ තියෙන උද්දෘත දෙක මකන්න පුළුවන්
right ඒ වගේම තමයි මෙතන යටින් කරුවක් දාලා ලියා ගන්න ඇවිරුණු පද ඔය සර් විචල්්‍ය නියතේ මොනවාද? ඒ පොතේ අපිට මේ හඳුන්වන කියලා පාවිච්චි කරන්න තියෙන තැන්. ඒ කියන්නේ විචල්්‍යයක නමක්, නියතයක නමක්, වැඩසටහනක නම, ෆන්ක්ෂන් මොනවාද සර් විචල්්‍ය කියන්නේ? වේරියබල් කියලා අපි කතා කරලා අපි අර x y කියලා පාවිච්චි කරන්නේ. ඒවට තමයි විචල්්‍ය කියන්නේ. අපි අපේ දැන් ඔය ප්‍රෝග්‍රෑම් වල අපි කතා කරේ ඉලක්කම් තුනක් ගන්න x y z ලෙස සලකන. ඒතර x y z කියන්නේ විචල්්‍ය. විචල්්‍ය කියලා කියන්නේ අගයන් වෙනස් වෙන්න පුළුවන් කට්ටිය. අපි දැන් ඉස්සරහට කතා කරනවා ඒවා ගැන. ඇවිරුණු පද සඳහා ඇවිරුණු පද හඳුන්වන සඳහා භාවිතා කිරීමට නොහැක. Reserved words cannot be used as identifiers. හරි ඉවරුනාම කියන්න. හරි එක්කෙනෙක් ඉවරයි. ෆන්ක්ෂන් නේම් කියනක සර් සිංහල කට්ටිය ෆන්ක්ෂන් නේම් කියලාම ලියන්නේ. නෑ පුතේ මම පොඩ්ඩක් එක බලලා කියන්නම් මේ කට්ටිය ලියලා ඉවර වෙනකම් මං ඉන්නේ. මට පොතේ තිබ්බ වචනේ මතක නෑ මට මොකක්ද කියලා. ශ්‍රිත කියලා තමයි මට මතක තියෙන්නේ. නමුත් මට ඒක කන්ෆර්ම් කරගන්න ඕන.
හරි මම පොඩ්ඩකට පොතට යනවා පුතේ. ශ්‍රිත කියලා තියෙනවා කාර්ය පටිපාටි procedures. උපක්‍රම ලේඛ ශ්‍රිත සහ කාර්ය පටිපාටි කියන්නේ. ඉන්න procedures ලේඛක ශ්‍රිත කියන එක නේද ෆන්ක්ෂන් කියන එකට. අන්න right. එතකොට අපි යන්නේ ශ්‍රිත කියන එක තමයි ගන්න ෆන්ක්ෂන්. ශ්‍රිතයක නම සර් සිම්බල් එකත් එක්ක තියෙන සිම්බල් එකට කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ? සිම්පල් එකත් එක්ක තියෙන්නේ මොකද්ද සර්? මෙතනද? ඔව් සර්. ඒ සිම්පල් ඉසෙඩ් එක පුතේ මම ලියලා තියෙන්නේ. ඒ ඉසෙඩ් එක ලියන මෙහෙම ඉසෙඩ් එක ලියනවා. නැත්තම් චූටියට ඉසෙඩ් එක ලියනවා. ඔයගොල්ලෝ ඒක පොඩි ඉසෙඩ් අකුරු ලියාගත්තට කමක් නැහැ. ශ්‍රිතයක නම මේක කාර්ය පටිපාටියක නම. හරි. ඔන්න අපි දැන් දන්නවා identifier එක මොන තැන්වලද පාවිච්චි වෙන්නේ කොහොමද එයා ලියන්නේ. ඒතකොට වෙන විදියකින් කියනවා නම් identifier එකක් කියලා කියන්නේ අපි පාවිච්චි කරන නමක් නැත්නම් අපි හඳුන්වලා දෙන නමක්. ඒ නම් ලැබෙන්න පුළුවන් තැන් තමයි variable, constant, program names, function name, procedure name කියලා අපිට දකින්න හම්බෙන තැන්. ඒක ලියන්නේ මෙහෙමයි. අපි දන්නවා දැන් ක්‍රමවේදය කොහොමද කියන එක. right? හරි. හරි. ඊළඟට යනවම විචල්්‍ය ගැන කතා බහ කරන්න. right? ඊළඟට තියෙන විචල්්‍ය නේද ඔයගලන්ට කොබලමු. right. විචල්්‍ය නෙමෙයි. ඇවිරුණු පද. අපි ඇවිරුණු පද ගැන විශේෂයෙන් ලියා ගන්න දෙයක් නැහැ. මම ඔයගලන්ට මම මතක් කරා මේ ඇවිරුණු පදවල අපිට නිතරම මතක තියාගන්න දේවල් තියෙනවා. කියන්නේ නිතරම හම්බෙන කට්ටිය ඉන්නවා නේද? begin, end. මේකවල අපි දන්න අය. නේද? if, else. right? ඊළඟට while කියලා එක්කෙනෙක් ඇති මේ while. right? දැන් ඉස්සරහට යනකොට ඔයගලන්ට හම්බෙයි repeat, until, right? ඊළඟට තව ඔයගලන්ට නිතරම හම්බෙන දෙන්නෙක් තමයි මේ මෙතන ඉන්නව දෙදෙනා කොබන් අනේ මෙතන නෑ ඒක. ඊළඟට මේ ඔයගලන්ගේ ගේට්ස් වලට අදාළව අපි කතා කර XOR O and කියලා ඇති. and ඊළඟට not and not, right? ඔය වගේ ඊට පස්සේ මේ අපි දැන් මෙතෙන්දී කතා කරපු function, right? procedures. ඊළඟට අපි program එකක් ලියනකොට පටන් ගන්න program කියන වචනෙන් program, right? ඔය වගේ ගොඩාක් කියන්නේ අපිට හුරු පුරුදු දේවල්. මොකද්ද පුතේ? implementation. implementation ඒව පුතේ මේ advanced පැති වලට ගියයින් පස්සේ කතා බහ කරන්න තියෙන දේවල්. අපි අපේ syllabus එකේ කතා කරන්නේ නැහැ මේ දේවල්, right? implementation කියලා කියනවා. ඒගොල්ලන්ගේ ඔය තියෙනවා double OP concept කියලා concept වගේක්. එතනට ගියයින් පස්සේ ඔය implement, inherit, right? ඒ වගේ දේවල් මේ inherited කියලා මෙතන තියෙන්නේ. ඔය තියෙන concepts කතා වෙනවා. ඒක පොඩ්ඩක් කියන්නේ advanced පැත්ත. right? දැන් කතා කරන්න ගියොත් ඒක ගැන විතරක් අපිට කතා කරන්න වෙනවා, right? හරි. අපි මෙතන පොඩ්ඩක් ඉස්සරහට යමු. ඔය වගේ ඇවිරුණු පද තියෙනවා. reserved words තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ Pascal භාෂාවේ සම්මත දත්ත ප්‍රරූප standard data types. දැන් මේක හරි වැදගත්. අපි මේ flow chart එකක් අඳිනකොට pseudo code එකක් ලියනකොට data types ගැන කතා කරේ නැහැ. අපි අංකයක් ගන්නවා නම් අපි කියනවා අංකය ලබා ගන්න එය x y z විදිහට සලකන්න මොකක්ද එහෙම කියලා කතා බහ වෙනවා. ඕගලන්ට මතකද database පාඩම කරපු වෙලාවේ database පාඩමේ fields වලට අපි data types දුන්නා. මතකද? නමකට text කියලා දුන්නා. අපි ටෙලිෆෝන් නම්බර් එකක් ලියනකොට number කියලා දුන්නා. ඊළඟට මොකක් හරි මිලක් සඳහන් කරනකොට currency කියලා දුන්නා. ඒ වගේ දුන්නා. අන්න ඒ වගේ මතක තියාගන්න ඕනම programming language එකක අපි පාවිච්චි කරන අගයන් values ගැන මම මේ කියන්නේ. right? අපි x සමානයි 10යි කියලා ලිව්වම 10 කියන්නේ value එකක්. එතකොට ඔය 10 අපේ කම්පියුටර් එකේ
දරාගෙන ඉන්නේ කොතනද? මෙමරි එකේ. අපි x සමානයි 10 කියලා ප්‍රෝග්‍රෑම් එකේ ලියුවම එයා කරන්නේ මෙමරි එකේ ඉඩක් හදා ගන්නවා. හදාගෙන එතන x කියලා ලේබල් කරන් ඉන්නවා. එතනට අගයක් දාගන්න බලාගෙන. දැන් ප්‍රෝග්‍රෑමින් වලදී මේ අපි වැඩ කරන්නේ මේ කම්පියුටර් එකත් එක්කනේ. එතකොට අපි කියන්න ඕනේ මේ RAM එකේ තමයි ওই දේවල් මතක තියාගෙන ඉන්නේ. RAM එකට අපි variable එකකට තැනක් වෙන් කරාම උදාහරණයක් විදිහට x කියන variable එකක් x කියලා තැනක් අපි හදනවා අගයක් අල්ලගෙන ඉන්න. අන්නේ අල්ලන් ඉන්න අගය මොන જાතියේ අගයක්ද කියන එක. නැත්තම් මේ කියන variable එකට ඒ කියන්නේ x ට මොන જાතියේ අයද අල්ලන් ඉන්න පුළුවන් කියන එක අපි කියන්න ඕනේ. අන්න ඒක කියලා දෙන්න තමයි අපිට මේ data types තියෙන්නේ. right? එතන මේ උඩ ඕගලන්ට තිබුණු මේ identifier එක කියලා දෙනකොට මෙන්න මෙතන තිබ්බ මේ var year colon integer කියලා තියෙනවා. ඔතනත් ඒගොල්ලන් කියලා දුන්නේ identifier එකක් පාවිච්චි කරලා තියෙනවා year කියලා. ඒක අපි යෝජනා කරපු නමක්. මේ var කියන එක ඇවුරුණු පදයක් var කියන එක පාවිච්චි කරන්නේ variable කියන එක indicate කරගන්න. var. ඊළඟට මේ colon එකක් තියලා දෙතිතක් තියලා ඊළඟට integer කියලා පාවිච්චි කරලා තියෙනවා. integer කියන වචනේ තේරුම පූර්ණ සංඛ්‍යා කියන එක. එතකොට මෙතන පේනවා ඇති integer කියලා කියන්නේ ධන හෝ ඍණ නිකිල සංඛ්‍යා කියලා data type එකක් ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙනවා. right? ඔව් කියන්න පුතේ කවුද කතා කරේ? ඒකේ සර් ගවන්නේද මේ අර යට ඉර විතරයි පාවිච්චි කරන්න පුළුවන් ඩොට් තමා බෑ කියලා. ඔව්. එතන සර් අර ප්‍රමාදිකක් තිබ්බනේ. නෑ. ඒ පුතේ මේ identifier එක වෙන්නේ මේ year කියන වචනේ විතරයි. හොඳේ. මෙයා විතරයි. මේ identifier එක වෙන්නේ මේ වචනේ පමණයි. ඒ වචනෙට එළියෙන් තව ගොඩක් දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අර integer කියලා තියෙන සර් අර data type කියන තැන එතන තියෙන මෙතන කෙලවරේ ටික් කොමාව තියෙන තැනද semicolon එකක් තියෙන්නේ. සර් එකක් එතනට semicolon එකක් දාන්න ඕනේ නේද සර් integer කියන තැනට? ඔව් ඒ කියන්නේ පේලියක් අවසානයේ අපි semicolon එකක් තියෙන්න ඕනේ. දැන් කලින් ප්‍රශ්නේ අහපු පුතා මේ integer කියලා කියන්නේ පුතේ identifier එකක් නෙවෙයි. identifier එක වෙන්නේ year. year කියන වචනේ විතරයි. එතකොට එයා ලියනකොට අරගන්න ඕන නීති ටික තමයි අපි අර කතා කරේ. වෙන තැන් වලට මේ නීතිය අදාළ වෙන්නේ නැහැ. තේරුණාද? ඔව් සර්. right හරි. හොඳයි. එතකොට data types ඒ විදිහේ data types බලන්න ඕගලන්ට පහක් අඳුන්ලා දීලා තියෙනවා. එකක් තමයි ඕගලන්ට data type ඒ කියන්නේ values හදන්න පුළුවන් ධන හෝ ඍණ නිකිල පූර්ණ සංඛ්‍යා තියෙන. right? ඒ කියන්නේ 0 46 ඍණ 12. ඒ කියන්නේ ධන හෝ ඍණ සංඛ්‍යා. හැබැයි පූර්ණ සංඛ්‍යා වෙන්න ඕනේ. ඒ වගේ data type එක integer. එතකොට අපි variable එකක් අරගන්නවා නම් උදාහරණයක් විදිහට x කියලා කෙනෙක් අරගන්නවා නම් එයාට අපි ඉදිරියේදී එයාව මොකක් හෝ දෙයකට පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා නම් දැන් ඔයගලගේ flow chart වල pseudo code ඇතුලේ ඔයගොල්ලෝ මේ variables පාවිච්චි කරානේ නේද? tot සමානයි 0යි කියලා පාවිච්චි කරා, count සමානයි 0 කියලා පාවිච්චි කරා නේද? ඒවා variables. එතකොට අපි program එකට එනකොට අන්න ඒ පාවිච්චි කරන්න ඉන්න variable මොන જાතියේ variablesද කියලා කියන්න ඕනේ. right? අපි flow chart වල pseudo code වල එහෙම දෙයක් කරේ නැහැ. ඒක අපි නිකම්ම පාවිච්චි කරා. හැබැයි Pascal වලදී අපිට ඒක කියන්න වෙනවා. ඒකත් මතක තියාගන්න මේ Pascal වලට අදාළව තමයි අපි මේ කතා කරන්නේ. ඕක Java, C# ඊළඟට Python වගේ යනකොට ඊට වැඩිය වෙනස්. ඒක ඒ වෙලාවේදී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා මොන විදිහටද variable එකක් යන්නේ කියලා. දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ concentrate කරන්නේ Pascal සඳහා පමණයි. right? එහෙනම් Pascal වල නීතිය මොකද්ද? අපි variable එකක් පාවිච්චි කරනවා නම් එයා මොන જાතියේද කියලා කියන්න ඕනේ. අන්න ඒ ಜಾති ටික තමයි මෙතන හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට එක දත්ත ප්‍රරූපයක් දත්ත වර්ගයක් තියෙනවා integer එයා පූර්ණ සංඛ්‍යා. තව එක්කෙනෙක් ඉන්නවා real. එයාට පුළුවන් ඒ real කියන data type එකට පුළුවන් දශමය අගයන් පෙන්වන්න. 2.5 35.8 0.25 right? ඒ වගේ අපිට පුළුවන් කතා බහ කරගෙන යන්න.
right ඔව් මිහිරන් ඔයා කියන කතාව හරි right හරි ඊළඟට තව එක්කෙනෙක් ඉන්නවා බූලියන් දැන් මේ බූලියන් කියන කෙනා විශේෂයි එයාට තියෙන්නේ අගයන් දෙකයි එකක් තමයි true අනිත් එක තමයි false right සත්‍ය සහ අසත්‍ය කියන අගයන් දෙක බූලියන් ඊළඟට මේ චා කියලා එක්කෙනෙක් ඉන්නවා චා අපිට පාවිච්චි කරන්න පුළුවන් කීබෝඩ් එකේ තියෙන එක කැරක්ටර් එකක් හොඳට මතක තියාගන්න එක කැරක්ටර් එකක් විතරයි කියන එක කැරක්ටර් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න චා කියන ඩේටා ටයිප් එක පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට ඔයාට කැරක්ටර් ලිස්ට් එකක් නැත්නම් කැරක්ටර්ස් පේලියක් පාවිච්චි කරන්න අවශ්‍ය නම් අකුරුම වෙන්නත් පුළුවන් අකුරු ඉලක්කමුයි කවලම් වෙලා තියෙන්නත් පුළුවන් ඔයාට අවශ්‍ය නම් ඉලක්කම්ම ගොඩක් ලියලා ඒක කැරක්ටර් සෙට් එකක් කියලා කියන්නත් පුළුවන් එතකොට එයාට අර ඉලක්කම් ගතියක් නැහැ එයාට තියෙන්නේ අකුරු ගතියක් right ඒ කියන්නේ 1 2 3 කියලා එයාව මේ string data type එකක් කරොත් අපිට 1 2 3 කියන ඒවා එකතු කිරීම වලට පාවිච්චි කරන්න බැරි වෙලා යනවා. එතකොට 1 2 3 කියන්නේ නිකන් අකුරු සෙට් එකක් කියලා තමයි Pascal සලකන්නේ. එතකොට මේ string කියන එක නා අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම අනුලක්ෂණ අනුක්‍රමයක්. ඒ කියන්නේ character string එකක් කියලා අපි ඔකට කියනවා. right characters පේලියක් අපිට හඳුනා ගන්න. මේ char එකේ string එකේ value එක ලියනකොට මේ වගේ values ලියනකොට පේනවාද විශේෂ දෙයක් කරලා තියෙනවා. ඒගොල්ලෝ single quotes පාවිච්චි කරලා තියෙනවා. තනි උද්දෘතකමා දෙකකින් සීමා කරලා තියෙනවා. එතකොට මේ තනි උද්දෘතකමා දෙක ඇතුලේ ඔයාට ඕනම character එකක් ලියා ගන්න පුළුවන් string කියන data type එකට ආවම. ඕනම ප්‍රමාණයක් ඕනම character එකක්. හැබැයි char කියන data type එක ඇතුලේ ඔයාට ලියන්න පුළුවන් වෙන්නේ එක කැරක්ටර් එකක් විතරයි. නැත්තම් ඔයාට char කියන එක පාවිච්චි කරන්න බැරි වෙනවා. ඕකද? ඕකේ සර් දැන් මේ කැරක්ටර් තුනක් කියන හත් ඒව තුනක් ගත්තොත් එම ඒක සර් අයිති වෙන්නේ ස්ට්‍රින්ග් වලට නැත්නම් ඉන්ජිනේර් ඒකටද? පුතේ මට ආයි කියන්න. ඒ කියන්නේ සර් මේ ඕකේ සර් දැන් කැරක්ටර් කියන හත ගැන කැරක්ටර් ගැන සර්. ඔව්. හතේ කැරක්ටර්ලා තුන් දෙනෙක් අයිති වෙන්නේ එන්නේ ඒතර හැදෙන්නේ ස්ට්‍රින්ග් එකක්ද නැත්නම් අර මුලම තිබ්බ නම්බර් කියලා ඒකට ඔයා කියන්නේ මෙයා ගැන නේද 7/3 කොහොම? ඔව් සර්. දැන් ඔයා 7/3 ඔය උඩ ලියලා තියෙන විදියයි පහළ ලියලා තියෙන විදියයි විදි දෙකක්නේ. මේ පහළ එක්කෙනාට උඩු කොමා තියෙනවා. ඔව් සර්. මේ එතකොට මෙයා ස්ට්‍රින්ග් එකක්. අපි දෙපැත්තට මේ තනි උද්දෘතකමා දාපු ගමන් එයා ස්ට්‍රින්ග් එකක් වෙනවා. එහෙම නැත්තම් මෙයා ඉන්ටිජර්. තේරුණාද? එතකොට උඩ ඉන්න විදිය එයා ඉලක්කමක්. ඔව් සර්. පහළ ඉන්න විදිහ එයා ස්ට්‍රින්ග් එකක්. හරි සර්. තේරුණා? හරි. හොඳයි. හොඳ ප්‍රශ්නයක් අහුවා. right. හොඳයි. ඊළඟට අපි ඔය data types ටික පොඩ්ඩක් අපේ short note එකට දාගමු නේද? ඒ නිසා දෙවෙනි එක්කෙනා අපි ලියාගමු data types. right? හරි. ඒතර ඕගොල්ලන්ට data types ලියනකොට හරි ලේසි. ඕගොල්ලන්ට පොතේ තියෙන එකම එහෙම්ම copy කරගන්න පුළුවන්. ඔයගලන්ට මේ මාතෘකාවම අරගත්තට කමක් නැහැ. Pascal භාෂාවේ සම්මත දත්ත ප්‍රරූප කියලා මේ අතරමැද ලියන්න අවශ්‍ය නැහැ. මේ integer උදාහරණ ටිකත් එක්ක string ගාවට වෙනකන් ලියාගන්න. දැන් පොත් නැති අය ඉන්නවද තාම? හම්බුනේ නැති අය? right. ඒ කියන්නේ පොත් තියෙනවා දැන් හැමෝම ගාව. හොඳයි. බොහොම හොඳයි. ටක් ගාලා copy කරගමු. හරි මම විනාඩියෙන් එනවා ඔයගොල්ලෝ ඉවර කරගන්න.
ඉවරද ළමයි? සර් උදාහරණ ලියන්නත් ඕනද? උදාහරණ ටිකක් ලියන්න ඕනේ පුතේ. ඔව්. උදාහරණ ටිකක් ලියා ගන්න ඕනේ. ඉසුක පැස්කල් වලින් ප්‍රශ්න එනවා. ඒ කියන්නේ ලොකුවට කෝඩ්ස් ලියන්න නෙවෙයි. දැන් මේ data types ගැන අහලා සමහරවිට පොඩි කෝඩ් එකක් දීලා ඒකෙන් එන output එක මොකක්ද කියලා අහලා ඒ විදිහට එනවා. සූඩෝ කෝඩ් ලියන්න එනවා සර්. සූඩෝ කෝඩ් ලියන්න එන්න පුළුවන්. ඒකත් කියන්නේ ඕගලන්ට එක සැරේ ප්‍රශ්න දීලා ඒකටම සූඩෝ කෝඩ් එක ලියන්නේ නැහැ. ගොඩක් සර් ඒ කියන්නේ සර් පැස්කල් වලින් කෝඩ් ලියන්න අපිට එන්නේ නැහනේ. මෙහෙමයි. මට ගැරන්ට් කරලා කියන්න බෑ කෝඩ් ලියන්න එන්නේ නැහැ කියලා. මට කියන්න පුළුවන් මෙච්චර කාලයකට විභාගේ ආපු විදිහ. විභාගේ ඇවිල්ලා තියෙන්නේ ෆ්ලෝ chart එකක් දීලා ඒකට ගැලපෙන සූඩෝ කෝඩ් එක අහලා තියෙනවා. සූඩෝ කෝඩ් එකක් දීලා ඒකට ගැලපෙන ෆ්ලෝ chart එක අහලා තියෙනවා. ඊළඟට අර පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් කරන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ සමහර පොඩි කෝඩ් සෙග්මන්ට් දීලා අවුට්පුට් එක මොකක්ද කියලා අහලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේක දැනගත්තම ඕගලන්ට පොඩි කෝඩ් එකක් ලියන්න කිව්වොත් ලියන්න බැරි කමකුත් නැහැ. ගොඩක් වෙලාවට කියන්නේ මගේ දැනීමේ හැටියට ඕගලන්ට එක සැරේ කෝඩ් ලියන්න දෙන එකක් නැහැ. මොකද ඒක A level පැත්තට අපි බර කරලා තියෙන්නේ. ඕගලන්ට ගොඩක් වෙලාවට උදව්වකුත් එක්ක තමයි කෝඩ් එකක් ලියන්න આવොත් ලියන්න එන්නේ. සමහරට හිස්ටම් පුරවන්න වගේ. එහෙම වෙන්න පුළුවන්. හරි. ඉවරද කට්ටිය? ඔව් සර්. right. අනිත් අය? හරි. පුතාලා මට විනාඩියක් දෙන්න. හරි. right. හෙට IT paper එක තියෙන්නේ දන්නවද? දැන් මම හෙට ඉස්කෝලේට යන්න ඕනේ IT paper එක මොන වගේද කියලා පොඩ්ඩක් බලා කියා ගන්න. ඕගොල්ලන්ටත් ඊළඟ අවුරුද්දේ නේද? මේ කාලේ වෙන්නේ නැහැ. හොඳ ඊළඟ අවුරුද්ද නෙවෙයි. මේ අවුරුද්දේ අගදී ඕගොල්ලන්ටත් ওই paper එකට මුහුණ දෙන්න තියෙනවා කියන එක මතක තියාගන්න. හරි. හා අපි ඉස්සරහට යමු. right. සර් O levels අගෝස්තු තියෙනවා කියනවා නේද? අගෝස්තු නෑ. මේ අවුරුද්දේ එන්න එකක් කියලා නෑ මේ නෑ කීයටවත් වෙන්නේ නෑ. ඒක මේ අවුරුද්දේ නෑ නේද ෂුවර් එකටම. මේ ඕගොල්ලන්ට මේ අවුරුද්දේ නෑ කීයටවත් පුතේ. ඕගොල්ලන්ගේ සාමාන්‍ය විදිහටම ඒ කියන්නේ ඔයගොල්ලෝ දෙසැම්බර් තමයි ඔයගොල්ලන්ට ප්ලෑන් කරලා තියෙන්නේ. දෙසැම්බර් තමයි තියෙන්නේ. right. හරි. අපි අපේ දේවල් ටිකක් දාගත්ත මේ වගේ තාමෝගේ ඇති මෙතන නැකට කමක් නැහැ. හරි. ඒතර අපි variables sorry data types ගැන ලියාගත්තා. right. මම මෙතනින් ටක් ගාලා data types ටික ලියන්නම්. ඒතර මගේ short note එකක් complete.
data types ජාති තිබ්බ integer real boolean char and string. හරි. එතකොට ඔය කියන data types වලට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ variables ගැන. variable and constant කියලා දෙකක් ගැන කතා කරනවා. දැන් අපි flow chart වල constant කියන එක ගැන කතා කරේ නෑ. මේකේ නමෙන්ම ඔයගලන්ට මේක අඳුන ගන්න පුළුවන්. variable එකක් කියලා කියන්නේ විචල්‍යයක්. දැන් ඔයගලන්ට මතකනේ ඔයගොල්ලෝ iteration එකේදී total එක update කරගන්න. total equals total plus number කියලා දැම්මා. එතකොට total එක number එකක් දෙන වාරයකට total එකේ අගය එහෙ මෙහෙ වෙනවා විචලනය වෙනවා. අන්න ඒවට අපි කියනවා විචල්‍ය කියලා. නේද? ඔයගොල්ලෝ count බිඳුව කියලා පටන් අරගෙන number ටික ගණන් කරා. 1යි 2යි count equal count plus 1 කියන එක පාවිච්චි කරලා 1යි 2යි 3යි 4යි කියලා වාර ගාන ගණන් කරා. ඒ ගණන් කරනවා කියලා කියන්නේ count කියලා අරගන්න variable එකේ නැත්නම් අපි ඒ සලකන වචනේ අගය එන්න වෙනස් වෙනවා. අන්න එහෙම අගයන් එන්න වෙනස් වෙන කෙනෙකුට අපි කියනවා විචල්‍යයක් කියලා. variable එකක් කියලා. එතකොට constant එකක් නියතයක් කියලා කියන්නේ එයාගේ විරුද්ධ කෙනා. ඒ කියන්නේ එයාට අගයක් දුන්නම කවදාවත් ඒ අගය එතනින් එහාට වෙනස් වෙන්නේ නැහැ ඒ program එකට අදාළව. right වෙන program එකක ඔයාට ඒ නම පාවිච්චි කරන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ. ඒ අදාළ program එකේ අගයක් දුන්නොත් ඒ program එකට අදාළව එයා කොයිම වෙලාවකවත් වෙනස් වෙන්නේ නැත. එහෙනම් විචල්‍යයයි නියතයයි කියන එක කොහොමද වෙනස් වෙන්නේ? වෙනස් වීම අනුව විචල්‍ය කියලා අපි නම් කරනවා, වෙනස් නොවීම අනුව නියතයක් කියලා අපි නම් කරනවා. right so variable and constants right හරි. එතකොට variable එකක් දැන් මම උඩදී කතා කරා නේද? identifier එකක් විදිහට නැත්නම් variable එකක් identifier එකක් විදිහට අපිට සලකන්න පුළුවන්. අපි දෙන නමක් නේද? මේ බලන්නකො මෙතන variable එක ලස්සනට මේ ඔයගලන්ට illustrate කරලා තියෙන ඔයගලගේ පොතේ. මේ variable එකක් කියලා කියන්නේ මේ memory එකේ මම කියවනේ තැනක් හදා ගන්නවා කියලා. ඒතර මේ නිල් පාට bucket එක කියලා කියන්නේ memory එකේ හදා ගන්න තැන වගේ. ඒතර bucket එකේ label එකක් අලවලා තිබ්බම ඒක තමයි variable එකේ නම වෙන්නේ. ඒතර ඕගොල්ලෝ මේවට ගෙනල්ලා එක එක අගයන් ලබා දෙනවනේ. අන්නේ ලබා දෙන අගයෙන් තමයි bucket එක පිරෙන්නේ. ඒ වගේම හොඳට මතක තියාගන්න ඕගොල්ලන්ගේ variables වලින් 95%ක්ම මම 95%ක් කියලා කියන්නේ හේතුවක් තියෙනවා. ඒක පහලට ගියාම කියන්නම් 95%කම දේවල් 95%කම variables වලට එක සැරේකට අල්ලන් ඉන්න පුළුවන් එක අගයක් විතරයි. right තව අගයක් අපි දැම්මොත් අර කලින් තිබ්බ අගය නැති වෙනවා. අපි කියනකොට ප්‍රතිස්ථාපනය වෙනවා කියලා, replace වෙනවා කියලා. right අන්න ඒ විදිහට තමයි variable එකක් හැසිරෙන්නේ. ඒ වගේම තමයි Pascal වල variable එකක් හඳුන්වලා දෙනකොට නැත්නම් අපි ඔකට කියනවා variable එකක් initialize කරනවා කියලා. එයා ගැන මුලින්ම අපි කියනවා program එකට. අන්නේ කියන්න අපි පාවිච්චි කරනවා keyword එකක්. මම මේක ගැන කලිනුත් කිව්වා var. right එතකොට var කියලා කියන්නේ variable එකක් කියන එක හඳුන්වා දීමක්. ඒ කියන්නේ අපි program එකට කියනවා Pascal ට කියනවා right දැන් මේ අපි කියන්න හදන්නේ variable එකක්. right ඔන්න var කියලා ගත්තා. ඊළඟට variable එකේ නම. දැන් variable එකේ නමක් කියලා කියන්නේ identifier එකක්. එතකොට identifier ලියනකොට අපි අරගත්ත නීති රීති ටික මේකටත් ඒ විදිහටම apply වෙනවා. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා colon එක. colon එක අපි පාවිච්චි කරන්නේ variable එකේ නමයි variable එකේ වර්ගයයි data type එකයි වෙන් කරලා හඳුනා ගන්න. වෙන් කරගන්න. එතකොට නම හිස් තැනක් තියෙනවා. colon එකක් හිස් තැනක් තියලා අපිට කියන්න පුළුවන් මොකද්ද type එක කියලා. මෙතන integer කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මේ අග තියෙනවා semicolon එකක් පේනවද? අන්නේ semicolon එකට තිත් කොමාව කියලා අපි කියන්නේ. අන්නේ තිත් කොමාවට අපි කියනවා line terminator එක කියලා. ඒ කියන්නේ පේලියක් අවසන් කරන්න line terminator. එතකොට හොඳට මතක තියාගන්න Pascal වල ඕගොල්ලෝ ලියන හැම පේලියක්ම අවසානයේ terminate කළ යුතුයි. ඒක මම හැම පේලියක්ම කියනවට වඩා බොහෝමයක් පේලි කියලා කියන්නම්. ඒකෙත් තියෙනවා එහෙම terminate නොවන තැන්. ඒකත් මම ඔයගලන්ට කියන්නම් මොන තැන්වලදී ඒක සිද්ධ වෙන්නේ කියන එක. පොදුවේ අපි ගත්තම
හැම පේලියක් අවසානයේම line terminator එකක් පාවිච්චි කරන්න ඕනේ. කියන්නේ semicolon එකක් පාවිච්චි වෙන්න ඕනේ. right? බලන්නකො මේ දෙවෙනි උදාහරණේ. එතන වා කියලා අරගෙන A අකුර කමාවක් B අකුර simple A simple B පාවිච්චි කරලා තියෙනවා නේද? ඒ කියන්නේ variables දෙකක්. අපි කමාවකින් වෙන් කරනවා කියලා කියන්නේ කමාවක් පාවිච්චි කරනවා කියලා කියන්නේ තවත් variable එකක් හඳුන්වලා දෙන්න ඉඩ හදා ගන්නවා කියන එක. එතකොට ඔයගලන්ට එහෙමත් පුළුවන් මේ වැඩේ කරන්න. කියන්නේ කමා දාලා අපි හිතන්නකො අපේ integer type පූර්ණ සංඛ්‍යා අරගන්න variable තුනක් තියෙනවා. අපි කියනවා a, b, c කියලා colon එකක් දාලා කියනවා right මෙයාගේ වර්ගයේ integer. right? ඒ වගේම තමයි ඔයගලන්ට එක වා එකක් පාවිච්චි කරලා විවිධ වර්ගයේ variables introduce කරලා දෙන්න පුළුවන්. හරි. තේරුණාද ඔය වැඩේ? කොහොමද variable එකක් ලියාගන්නේ මොන වගේ විදිහටද අපි ආව පාවිච්චි කරන්න කියන එක. confirm කරන්න බලන්න. ආයි කියලා දෙන්න ඕන නම් ආයි කියන්න කියලා දෙන්න කියලා. ආයි කියන්න උදේට. හරි. මම ආයි කියනවා short note එක ලියන ගමන්. right? හරි. අපි ඔක short note එකට දාගමු. ඒකට ඔයගලන්ට තව ලස්සනට ඔක පැහැදිලි වෙනවා. දැන් අපි ලියපු දෙවෙනි දේ තමයි data types වෙන්නේ නේද? අපි ලියන විචල්්‍ය කියන්නේ ඒ කියන්නේ මේ ඔය hash ඒ ලකුණුද විචල්්‍ය කියලා කියන්නේ ඔය A B ඊළඟට ඔය අපි එක එක නම් වලින් පාවිච්චි කරේ ඒවට කියන දේවල් තමයි පුතේ විචල්්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ගණන් වලදී ওই විචල්්‍ය අපි ආදේශ කරන්න ගත්තේවද? අන්න හරි. ඔයගොල්ලෝ ගණන් වල ගොඩක් විචල්්‍ය පාවිච්චි කරනවා. ඕගලන්ට කිව්වම මොකක් හරි සමීකරණයක් ලියන්න කියලා මෙය x ලෙස ගනිමු කියලා ඕගොල්ලෝ ලියන්නේ. යන්නේ x කියලා කියන්නේ විචල්්‍යයක්. අපි දන්නේ නැහැ එයාට තියෙන අගය මොකක්ද කියලා. එයාගේ අගය වෙනස් වෙන්න පුළුවන්. හරි. මම මෙතන ලියනකොට තව ටිකක් පැහැදිලි වෙයි ඕක. right? එතකොට අපි අරගන්න තුන්වෙනි point එක තමයි variables. විචල්්‍ය. එතකොට විචල්්‍යයක් අපි හඳුන්වලා දෙන්න නැත්නම් Pascal වල අපි විචල්්‍ය ටික අපි පාවිච්චි කරන් ඉන්න විචල්්‍ය ටික මුලින් හඳුන්වලා දෙන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ටික මුලින් අපි කියලා ඉන්න ඕනේ. මෙන්න මේගොල්ලෝ තමයි පාවිච්චි කරන්න කියලා. දැන් ඕගලන්ට මේක හොඳටම ඇඟට හුරු වෙනවා. අපි අද අපිට ඒකට chance එකක් එයිද කියලා මට sure නැහැ. අපි ලියපු flow chart pseudo code ටික අපි ඊළඟට Pascal code එක බවට පරිවර්තනය කරනවා. අන්න එතකොට ඕක හොඳටම ඕගලන්ට තේරුම් යනවා මොකද්ද දැන් මේ සිද්ධ වෙන්නේ කියන එක. right? හරි. විචල්්‍යයක් අපි ලියනකොට මම කිව්වා පාවිච්චි කරන්න ඕන keyword එකක් තියෙනවා var. එයා keyword එකක්. right? ඊළඟට මම මෙතනට variable name එකක් දෙනවා. right? උදාහරණයක් විදිහට අපි අරගමුකෝ count කියලා. right? අපරකින් ළමයි මට මේ මතක නෑ reserve word එකක් විදිහට count තිබ්බද කියලා. නෑ තිබුණේ නෑ. yes. var count ඊළඟට අපි පාවිච්චි කරනවා colon එකක්. ඊළඟට මම කියනවා එයා integer කියලා. අන්තිමට මම පාවිච්චි කරනවා semicolon එකක්. හරිද? right. අපි මේ ටික නම් කරගමුකෝ. var මොකටද අපි පාවිච්චි කරන්නේ? variable කියලා කියන්නේ නේද? to indicate කමකෙනකම් මම සිංහල ටික යටින් ලියන්නම්. විචල්්‍යයක් බව කීමට. right? මේ ඉන්නේ කවුද? සර් මේ ඔය ලියන්නේ variable කියන එකට නේද? ඔව් මේ variable එකට අදාළව මේ ලියන්නේ. සර් ඊට
එකට ලියන්නේ? පුතේ මට පැහැදිලි නෑ ඔය කියපද. අපි දැන් මේ data type නෙමෙයිද විස්තර කරන්නේ? නෑ data types ගැන කතා කරලා ඉවරයි. ඕක සර් වෙනම එකක් නේ 3 කියලා දාලා ඔව් මේ variable 3 කියලා දාලා තියෙන වෙනම එකක්. ඔව්. right ඊළඟට මේ count කියන්නේ මොකක්ද? මේ අපි ලිව්වේ variable name එක නේද? විචල්්‍යයේ නම. right ඊළඟට අපි මේ integer කියලා ලිව්වේ මොකක්ද? එතන semicolon එකක් එන්න ඕනේ. මේ integer කියලා අපි ලිව්වේ මේ කිව්වේ විචල්්‍යයේ ප්‍රරූපය. දත්ත ප්‍රරූපය data type. ඊළඟට මේ semicolon එක අපි පාවිච්චි කරේ line terminator එක විදිහට නේද? හරි දැන් ඕගලන්ට variable එකක් ලියන්න කිව්වොත් මම කිව්වොත් ඕගලන්ට abc කියලා variable එකක් හදන්න. abc තමයි යාගේ නම. නැත්නම් total කියලා variable එකක් හදන්න real data type එකකින්. කොහොමද ඕගොල්ලෝ ලියන්නේ? සර් variable එක ලියද්දි මුලින්ම var කියලා ලියන්නේ පටන් ගන්න. මට තේරුණේ පුතේ var කියලා. දැන් සර් කිව් එකට ඊට පස්සේ total කියන එක දාලා integer කියලානේ. දැන් මට ලියන්න උවමනා වෙන්නේ total කියන variable එක real data type එකකින්. කොහොමද අපි ඒක ලියන්නේ? ඔයගලගේ chat එකේ ලියලා මට එවන්න. ඔයගලගේ chat එකේ type කරලා එවන්න මට. total කියන variable එක real data type එකකින්. එයාව හඳුන්වලා දෙන්න බලන්න. දැන් මම මේ ලියපු විදිහම match කරගන්න තියෙනවා. අන්න right. හේසර හොඳයි. ඔව් අනිත් අය try කරන්න බලන්න. ජනිතු එකක් වැරද්දිලා තියෙනවා. අන්තිමට එන්න ඕනේ පුතේ semicolon එක. colon එක නෙවෙයි. netmith හරි ලියලා තියෙන එක. නිලූෂ හරි. right very good. හරි ඔන්න ඔය විදිහට සෙනුර හරියට හරි right ඔය විදිහට අපිට variable එක අඳුන්වලා දෙන්න තියෙනවා. දැන් ඔතනදී කරන්නේ අඳුන්වලා දෙන එක. පස්සේ අපි ආව පාවිච්චි කරමු. right මිහිරාන් පුතේ real වලට පස්සේ කියන්නේ අන්තිමට එන්න ඕනේ semicolon එක. තිතයි කොමාවයි දෙතිත නෙවෙයි. right දෙතිත දැම්මොත් වරදිනවා. ඉසුක හරි හොඳයි. right එතකොට ඔය තමයි variable එකක් අපි හඳුන්වලා දෙන විදිය. දැන් variable ළඟම ඉන්නවා තව එක්කෙනෙක් constant. constant හඳුන්වලා දෙන විදිය ටිකක් වෙනස්. බලන්නකෝ එයා හඳුන්වලා දෙන විදිය. const කියන අවුරුණු පදය අපි පාවිච්චි කරනවා. reserve word එක පාවිච්චි කරනවා. right එතකොට const කියන reserve word එකයි ඊට පස්සේ ඒ constant එකක් විදිහට නියතයක් විදිහට අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන කෙනාගේ නම මෙතන max කියලා පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ යාට අගයකුත් එතනදිම දෙනවා. මොකද මං කියවනේ constant වල එක වතාවක් අගය දුන්නම නැවත වෙනස් වීමක් වෙන්නේ නැහැ කියලා. ඒතර variable එකට අගයක් අපි පටන් ගන්න වෙලාවෙම දෙන එක අත්‍යවශ්‍ය නැහැ. මොකද එයා වෙනස් වෙන්න පුළුවන්.
හැබැයි constant එකක නියතයක අපි පටන් ගන්නකොට මෙයා ගැන කියනකොටම අගයක් දෙනවා. ඒ අගය තමයි එතනින් එහාට නිතරම ඒ වෙනුවෙන් භාවිතා වෙන්නේ. එතකොට දැන් මේ ඔයගලන්ගේ කම්පියුටර් එකේ මේ const max සමානයි 100 කියලා දුන්නම සිද්ධ වෙන දේ තමයි වෙනම අවකාශයක් හැදෙනවා මෙමරි එකේ. ඒක ලේබල් වෙනවා max කියලා. එයාට දාලා තියාගන්නවා 100. එතනට වෙන මොකවත්ම අගයක් දාන්න ඉඩ ලබා දෙන්නේ නැහැ. ඒක ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම්ම එතන තියාගෙන ඉන්නේ 100 විදිහටම. වෙනස් කරන්නෙම නැහැ. විචල් එහෙම නෙවෙයි. හදලා ලේබල් කරපු තැන අපි 10 තියන්න කිව්වොත් 10 තියාගෙන ඉන්නවා. පස්සේ තැනක කිව්වොත් එක්ස්ට්‍රා 20 දාන්න කියලා 10 අයින් කරලා 20 දානවා. පස්සේ කිව්වොත් 20 අයින් කරලා 50 දාන්න කියලා 50 දානවා. මෙමරි එකේ අදාළ විදිහට එහෙම වෙනස් කරගන්න පුළුවන් විචල් ලෙවල්. හැබැයි කොන්ස්ටන්ට් වල ඒ වැඩේ කරගන්න බෑ. තේරුණාද? ඔව් රෙස්පොන්ඩ් කරන්න බලන්න. තේරුණාද? හරි. ඕක දාන්න කොතනද? මොකද්ද පුතේ මට පැහැදිලි නැහැ. ඕක දාන්නේ කොතනද සර් එතකොට? මෙහෙමයි. ඒක අපේ අවශ්‍යතාවය අනුව. ඒ කියන්නේ අපිට ගොඩාක් වෙලාවට ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන යනකොට උවමනා වෙන්නේ variables එක වැඩ කරන්න. constant එකක් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන තැනක් ආවොත් තමයි අපි ආව භාවිතා කරන්නේ. මට හරියටම කියන්න බෑ මෙන්න මේ වගේ තැනක් කියලා. දැන් උදාහරණයක් විදිහට දැන් මේගොල්ලෝ මේ අරගෙන තියෙනවනේ ගණිතයේදී පාවිච්චි වෙන පයි කියන මාක් එක අරගෙන තියෙනවා. අර අපි වෘත්තයක පරිධිය හොයනකොට ඊළඟට වර්ගඵලය හොයනකොට අපි පාවිච්චි කරනවානේ සූත්‍ර වගේක් 2πr πr වර්ගය ඒ විදිහට පාවිච්චි කරනවානේ. එතකොට මේ පයි කියන කොන්ස්ටන්ට් එක නැත්තම් අගය වෙනස් වෙන්නේ නැහැ. නිතරම 22 බෙදීම 7ම තමයි. අන්න ඒ වගේ අවස්ථාවල් වලට අපිට පාවිච්චි කරගන්න පුළුවන් කොන්ස්ටන්ට් එකක්. ඒකයි මම කිව්වේ ඒක අපේ උවමනාව අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ කියන එක. right? හරි. අපි කොන්ස්ටන්ට් ගැනත් ලියාගමුද? හරි සර්. හරි. අපි ලියන්නේ 4 වෙනි එක්කෙනා constant. right. මගේ white board එක පොඩ්ඩක් stuck වෙලා තියෙන්නේ. ඕකේ වෙනකම් පොඩ්ඩක් ඉන්න. ඔයගලන්ට එතකම් මම කියන්නම් ලියා ගන්න ඕන මොකක්ද කියලා. constant කියලා ලියා ගන්න. ඊළඟට උදාහරණය ලියා ගන්න. const ඉස්තැනක් max සමානයි 100. ඔය විදිහට ලියා ගන්න. මම ඒතර විස්තර කිරීම අතරින් පෙන්නන්නම් කොහොමද ගන්න කියලා. right. අපි 4 වෙනි කෙනා ලියන්නේ. 4 වෙනි කෙනා තමයි constant. right. ඒක අපි ලියන්නේ කොහොමද? අපි ලියනවා const මම පොතේ තියෙන උදාහරණෙම ගන්නම්. max සමානයි 100. ඊට පස්සේ line terminator එක තියෙනවා. right? හරි. මේවා අපි මොකටද පාවිච්චි කරේ? සර් ඕකේ සර් මේ ඔය සමාන ලකුණෙන් භාවිත කරන්න පුළුවන්. පුළුවන්. ගැටලුවක් නැහැ. constant වල constant එකක් define කරනකොට මෙතන පාවිච්චි කරන්න පුළුවන්. හොඳේ? constant වලදී විතරයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. නැත්තම් සමාන ලකුණු සාමාන්‍යයෙන් පාවිච්චි කරන ක්‍රම කීපයක් තියෙනවා Pascal වල. right? ඒ කියන්නේ ඒවා එක එක විදිවලට දැන් අපි ඉස්සරහට ඔය operators කියලා කතා කරන්න යන්නේ මේ දේවල් ටික ගැන තමයි. කොහොමද මේ ලකුණු පාවිච්චි වෙන්නේ කියන එක. right? ළමයි තත්පරයක් ඉන්න බෝඩ් එක ඕෆ් වුණා. වැඩ කරද්දී මේ software not responding වෙන්නේ ඇයි? මෙමරි ප්‍රශ්න ගොඩාක් වෙලාවට. දැන් මගේ එකේ මම මේ දැන් මගේ ලයිට් මේ මගේ පෙන් එකෙන් සෙන්සිටිව් පෙන් එකෙන් අඳිනකොට ඒකේ ග්‍රැෆික් එකක් නෑ දෙන්නේ.
ඒ ඇඳෙන graphics වලට අපි කියනවා vector graphics කියලා. vector graphic එකක් ගොඩාක් memory පාවිච්චි කරනවා. එතකොට මගේ memory එකට දරා ගන්න බැරි තරම් memories එනකොට කියන්නේ යා save වෙන එක continuously සිද්ධ නොවුනම operating system එක හිමින් machine එක slow කරනවා. මොකද අපි කරන වැඩේ limit කරන්න. මොකද ඒකට යාට save කරගන්න ලේසි. එතකොට අපි ඒ අතරතුරත් ගොඩාක් වැඩ කරනවා කියලා කියන්නේ එයා අවසානයේ freeze වෙනවා කියන තැනට, ගල් ගැහෙනවා කියන තැනට වෙනවා. right ගොඩාක් වෙලාවට memory එක තමයි හේතු වෙන්නේ. ඒ අර ගොඩක් මේ software run වෙද්දිත් එහෙම වෙනවද? ඔව්. ගොඩක් software run වෙද්දි දෙනවා. මොකද ගොඩක් software run වෙනවා කියලා කියන්නේ operating system එකට එන වැඩ ප්‍රමාණය වැඩි වෙනවා කියන එක. එතකොට memory එකට load වෙන programs ප්‍රමාණයත් වැඩි වෙනවා. එතකොට memory එක fix අගයක් නේ තියෙන්නේ. 2GB නම් 2GB. එතකොට 2GB පිරුණයින් පස්සේ එයාට තව වැඩ කරගන්න බැරි වෙලා යනවා. එහෙම වුණයින් පස්සේ එයා කරන්නේ හිමින් system එක freeze කරන එක. right හරි. පොඩි වෙලාවක් දෙන්න මේගොල්ලෝ මේ ඊරියා හිටපු තැනට ගන්න right. මම දැන් කරන්න හිතාගෙන ඉන්නේ මැෂින් එකේ මෙමරි පොඩ්ඩක් තව වැඩි කරන්න. එතකොට මම හිතනවා මේ ප්‍රශ්නෙට විසඳුමක් එයි කියලා. සාමාන්‍යයෙන් අපි කරන්නේ දේ තමයි. right. අපි const කියන එක පාවිච්චි කරන්නේ මොකටද? to indicate a constant නියතයක් බව කීමට. මේ දේවල් අපි දන්නවා නේද? මේ තමයි නියතයේ නම. මේ තියෙන නියතයේ අගය. හරි. semicolon එක ගැන මම කියන්නේ නැහැ මොකද දැන් අපි දන්නවා semicolon කියන්නේ මොකක්ද කියලා line terminator එක කියලා අපි දන්නවා. right? හරි ටක් ගාලා ලියා ගන්නකෝ ඔකත්. ඔය නියතයක් කියන එක ලියනකොට සර් මේ අර සර් ලිව් එකට සර් දාන්නේ මුලින්ම VAR නෙමෙයිද එතකොට? නෙවෙයි. නියතයක් නම් const කියන එකෙන් පටන් ගන්න. VAR දාන්නේ variable එකක්. අපි එතකොට අපි VAR ද පාවිච්චි කරන්නේ const ද පාවිච්චි කරන්නේ කියලා තීරණය කරගන්නේ කොහොමද? අපේ වැඩසටහන ගන්න. අපි පාවිච්චි කරන්න ඉන්න කෙනාට තියෙන අගය විටින් විට වෙනස් වෙනවා නම් අපි const දාලා හරියන්නේ නැහැ. අපි අරගන්න ඕනේ VAR. අපි පාවිච්චි කරන්න ඉන්න කෙනාගේ අගය කවදාවත්ම වෙනස් වෙන්නේ නැත්නම් ප්‍රෝග්‍රෑම් එක අතර මැද්දේ එහෙනම් අපිට const පාවිච්චි කරන්න පුළුවන්. හරි ඉවරයිද? අපිට පුළුවන් එහෙම වුණොත් ඊළඟ කොටසට යන්න. ඉවරයි සර්. right හරි. ඔන්න එහෙනම් ඊළඟ පාර්ට් එක. ඊළඟට අපි කතා කරනවා මේ කාරක ඔපරේටර්ස් කියන්නේ. මේ ඔපරේටර්ස් කියලා කියන්නේ අපි අර ගණිතයේදී පාවිච්චි කරන ලකුණු ටික ගැන. දැන් ඒකටත් අමතරව තව දේවල් ටිකක් ඔයගලන්ට මෙතෙන්දී කියලා දෙනවා. බලමුකෝ මොනවද තියෙන කාරක කියලා. මුලින්ම තියෙනවා අංක ගණිතමය කාරක. arithmetical operators කියලා අපි ඒවට කියනවා ඉංග්‍රීසියෙන්. ඕවා හරිම ලේසියි. ඕගොල්ලෝ දන්න කෙනෙක්. ඔව් පුතේ. නියතින් ඉවරද සර් මේ විචාරලයට පස්සේ වැඩසටහනේ නම ඒව කතා කරන්නේ නැද්ද? වැඩසටහනේ නම නෑ පුතේ. මම මේ අර අතන ඕගලන්ට දැම්මේ identifiers එන්න පුළුවන් ಜಾති මොනවාද කියන එක. ඒක අපි 1 2 3 4 කියලා පහලට කතා කරා නෙවෙයි. දැන් මේ පොතේ තියෙන පිළිවෙලට අපි මේ කතා බහ කරගෙන යනවා. right? හරි. එතකොට අංක ගණිතමය කාරක නැත්නම් arithmetical operators කියලා අපි කියන්නේ අපි සාමාන්‍ය ගණිතයේදී පාවිච්චි කරන operators ටික. එකතු කරන්න නම් ධන ලකුණ. අඩු කරන්න නම් ඍණ ලකුණ. ගුණ කිරීමකදී අපි පාවිච්චි කරන්නේ තරු සලකුණ. programming language එකට අදාළව. ඒක Pascal වල වගේම ගොඩාක් programming languages වල ගුණ කිරීමට පාවිච්චි කරන්නේ තරුව කියන සලකුණ. මොකද අපිට x අකුර පාවිච්චි කරන්න බෑනේ. අපි ගණිතයේදී ලියනවා වගේ කතිරය කියන එක
අපිට කැරක්ටර් එක හොයාගන්න පුළුවන් වෙන්නේ කීබෝඩ් එකේ simple x අකුරෙන්. නමුත් simple x කියලා කියන්නේ කැරක්ටර් එකක්. ඒක නිසා අපි තරුව පාවිච්චි කරනවා ගොඩාක් programming languages වල. බෙදීමට පාවිච්චි කරන්නේ මේ forward slash එක ඉස්සරහට බර වුණු ඇලයිර. right? ඒ වගේම තමයි මේ අලුත් ඔපරේටර්ස් දෙකක් ඔයගලන්ට දීලා තියෙනවා. පේනවද? div කියලා එක්කෙනෙකුයි mod කියලා එක්කෙනෙකුයි. කවුද මේ div mod කියන්නේ? මේ මෙතන මේ පහළ උදාහරණ ලස්සනට පෙන්නලා තියෙන div mod. පේනවද? 20 කියන කෙනා 3න් බෙදුවා. ප්‍රතිඵලය නේද? අන්න right. ඉතිරියයි ප්‍රතිඵලයයි. division and modulus කියලා අපි කියනවා. එතකොට div කියන කෙනා පාවිච්චි කරාම මතක තියාගන්න දැන් මෙතන දීලා තියෙන උදාහරණ පේනවනේ. 20 div 6. පාන උත්තරේ කීයද කියලා? උත්තරේ තියෙන්නේ 3. ඇයි 3 ආවේ? 20 6න් බෙදුවම අපිට එන්නේ ප්‍රතිඵලය 3යි ඉතිරි 2යි. එතකොට මේ div කියන ඔපරේටර් එක අපිට දෙන්නේ නිතරම ප්‍රතිඵලය. ඉතිරි අගය දෙන්නේ නැහැ. mod කියන කෙනා නිතරම දෙන්නේ මොකද්ද? ශේෂය. ප්‍රතිඵලය දෙන්නේ නැහැ. එතකොට 20 mod 6 කිව්වොත් උත්තරේ 2යි. මම ඔයගලන්ට දැන් දෙයක් කිව්වොත් 18 div 5 කියලා කිව්වොත් මොකද්ද උත්තරේ? 3යි. 3යි. 18 div 5 කියන උත්තරේ 3යි. 18 mod 5 කිව්වොත් උත්තරේ මොකද්ද? 3යි. ආයෙත් 3යි. ඇයි 18 5න් බෙදුවමත් උත්තරේ 3යි ඉතුරු 3යි. නේද? එතකොට 18 div 5 කිව්වමත් උත්තරේ 3යි. 18 mod 5 කිව්වමත් උත්තරේ 3යි. 18 div 2 කිව්වොත් මොකද්ද උත්තරේ? 9යි. 9යි. very good. 18 mod 2 කිව්වොත් උත්තරේ මොකද්ද? 0යි. 0යි. right? ඔන්න ඕක තමයි එතකොට හුරු වෙන්න ඕනි. ඔය පොඩි දේවල් තමයි ඕගලන්ට ඔළුවේ තියෙන්න ඕනේ. right? හරි. එතකොට ඔය තියෙන්නේ අංක ගණිතමය කාරක ටික. right? එතකොට ඕගලන්ගේ short note එකේ දාගන්නකොට අංක ගණිතමය කාරක කියලා ලිව්වා, කාරක ටික ලිව්වා. එච්චරයි. නැතුව මේ උදාහරණ අරව මේවා ලියන්න යන්නේ නැහැ. ඒව ඕගලන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඔය div එකටයි mod එකටයි නම් අපි පොඩ්ඩක් ලියාගත්තට කමක් නැහැ. අපි ලියාගමු. මම ලියනකොට ඔයගොල්ලෝ ලියන්න. මම මේ ඊට කලින් මේ අනිත් ටිකක් පොඩ්ඩක් කතා බහ කරලා ඉන්නවා. ඊළඟට තියෙනවා සැසඳුම් කාරක. comparative operators. comparison operator කියලා කියනවා. එතකොට මේ comparison operators වල අපි පාවිච්චි කරන්නේ අපි දන්න දේවල්. විශාල හෝ සමාන, කුඩා හෝ සමාන, සමාන සහ අසමාන. දැන් ඕගලන්ට අලුත් එක්කෙනෙක් තමයි මේ අසමාන කියන එක. නේද? අපි සාමාන්‍යයෙන් මේ යාව භාවිතා වෙන ප්‍රමාණයක් අඩුයි. සමහර අවස්ථාවලදී අපි පාවිච්චි කරනවා. අසමාන කියන ඔපරේටර් එක තමයි ඕගලන්ට ටිකක් අලුත් එක්කෙනා. අනිත් කට්ටිය ඔක්කොම ඕගොල්ලෝ දන්නව නේද? විශාලයි හෝ සමානයි අපි ෆ්ලෝ chart වලදී කතා කරා. ඒ වගේම තමයි මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේගොල්ලන්ව පාවිච්චි කරාම බලන්න හම්බෙලා තියෙන ප්‍රතිඵලය නිතරම ප්‍රතිඵලය හම්බෙලා තියෙන්නේ සත්‍ය නැත්තම් අසත්‍ය කියන ආකාරයට. ඔන්න ඕක හරි වැදගත්. දැන් අපි කන්ඩිෂන් එකකත් මතකද අපි අර ප්‍රශ්නේ අහලා අපි කන්ඩිෂන් එකේ දෙපැත්තට ඇන්දේ yes no පාරවල්නේ. yes no කියලා කියන්නේ ඔව් නැත. සත්‍ය අසත්‍ය කියන අගයන් තමයි ඒකේ තියෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ කම්පැරිසන් ඔපරේටර් එකක් පාවිච්චි වෙනවා කියන්නේ output එක result එක boolean value එකකින් තමයි අපිට හම්බෙන්නේ. මතකද boolean data type එක? boolean data type එකේ තියෙනවා කිව්ව මං ಜಾති දෙකයිනේ. එක්ක true එක්ක false. එතකොට මේ 7 greater than 3 7 විශාලයි 3 කියන කෙනා සත්‍යයි. නේද? 8 විශාලයි හෝ සමානයි 8. ආයසරයක් සත්‍යයි. විශාල නැහැ නමුත් සමානයි. 3 කුඩායි 2 අසත්‍යයි නේද? 3 විශාලයි 2නේ. එතකොට අසත්‍ය කියලා එන්නේ. එතකොට ඕක හොඳට මතක තියාගන්න ඕන දෙයක්. comparison operators වල output එක ප්‍රතිඵලය එන්නේ බූලිය අගයක් කියන එක. right? බූලියානු අගයක් කියන එක. තේරුණාද බූලියානු අගයක් ඇයි එන්නේ කියන එක? ඔව් කන්ෆර්ම් කරන්න බූලියානු වගයක් එන්නේ ඇයි කියන එක තේරුණාද? ඒක ආයෙ පොඩ්ඩක් කියන්න.
කොහොමද බූලියානු වගේක් එන්නේ? දැන් මතක් කරගන්නකො ෆ්ලෝ chart එක. ෆ්ලෝ chart එකේ ඕගොල්ලෝ නිතරම අහන්නේ මේ වගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් x විශාලයි 3යි. ද කියලා ප්‍රශ්නයක් නේ අහන්නේ. එතකොට නිතරම මේ මෙතනදී කරන්නේ සැසඳීමක් නේ. නේද? අපි මොකක් හරි සංසදීමක් කරොත් අපිට හම්බෙන උත්තරේ විතරම ඔව් නෑ පැත්තට අයිති එකක් නේද? 7 විශාලයිද 3ට. එතකොට අපේ උත්තරේ වෙන්නේ ඔව්. එහෙම නැත්තම් නෑ. නේද? 10 විශාලයි හෝ සමානයිද 5ට? එක්ක ඔව් එක්ක නෑ. නේද? අදාළ විදිහට 10 විශාලයි හෝ සමානයි 5 කියලා ඇහුවොත් 10 විශාලත් නෑ 5ට සමානත් නෑ 5ට. එහෙනම් නැත. ඒ කියන්නේ අසත්‍ය කියන උත්තරේ තමයි එන්නේ. ඒක නිසා නිතරම ඔය සංසන්දනයකට අදාළව එන ප්‍රතිඵලය අපිට හම්බෙන්නේ සත්‍ය අසත්‍ය කියන අගයන් දෙකට අදාළයි. තේරුණාද පුතේ? තේරුණාද? මගෙන් ප්‍රශ්නය අහපු පුතා. තේරුණා? right okay. හරි. ඊළඟට තියෙනවා logical operators. තාර්කික කාරක කියලා. එතකොට මේ logical operators කියලා කියන්නේ අපි අර ඉගෙන ගත්ත 10 වසරේදී ඉගෙන ගත්ත gates ටික ගැන කතා කරලා තියෙනවා. and කියන operator එක. එතකොට and කියන operator එක පාවිච්චි කරාම and කියන දෙන්නාගේ දෙපැත්තේ ඉන්න අය. දැන් මේ පේනවද මේ මෙතන පාවිච්චි කරලා තියෙනවා වර්ෂාපතනය 56ට වඩා විශාලයි. and උෂ්ණත්වය 30ට වඩා අඩුයි. එතකොට වර්ෂාපතනය 56ට වඩා විශාලයි කියන එක සත්‍ය වුණොත් එතකොට ඒ පැත්තෙන් හැදෙන්නේ සත්‍ය කියන අගය. උෂ්ණත්වය කුඩායි 30 කියන එකත් සත්‍ය වුණොත් ඒ පැත්තෙන් හැදෙන්නේ සත්‍ය කියන අගය. එහෙම වුණොත් අවසාන පිළිතුර වෙන්නේ සත්‍යයි කියලා. දැන් බලන්නකො මෙන්න මේ තුන්වෙනි උදාහරණය ඔයගලන්ට ඒක ලස්සනට තේරුම් ගන්න පුළුවන්. මේ ප්‍රකාශය සත්‍යද? මම මේ highlight කරලා තියෙන ප්‍රකාශය සත්‍යද? 3 විශාලයි හෝ සමානයි 2. සත්‍යයි. ඒක සත්‍යයි විශාලයි නේද? මේ අනිත් පැත්තේ ඉන්න කෙනා 3 අසමානයි 3. සත්‍යද අසත්‍යද? 3 අසමානයි 3. false නේ sir. ඔව් false නේ නේද? 3 අසමාන නම් 3 අසමාන නෑනේ 3 සමානයි නේද? එතකොට එහෙනම් මේ එක පැත්තකින් හම්බෙන්නේ සත්‍ය අනිත් පැත්තෙන් හම්බෙන්නේ අසත්‍ය. එතකොට අවසාන ප්‍රකාශය මොකද වෙන්නේ? මේ සත්‍ය අසත්‍ය ආවම කවුද අවසාන එක්කෙනා වෙන්නේ? අසත්‍ය. අපි ඕක AND gate එකේදී කරානේ නේද? AND gate එකේ මතකනේ AND gate එක අපි ඇඳපු විදිහ 0 0 නම් 0 අපිට ආවා. AB A and B කියලා තියෙනකොට අපිට 0 0 නම් එන්නේ 0. 0 1 නම් එන්නේ ආයෙත් 0. 1 0 නම් එන්නේ ආයෙමත් 0. 1 1 නම් තමයි වාට 1 කියලා output එක එන්නේ. right? board එකේ මම කිව්ව ඉක්මනට ඇඳුන්නේ නැහැ. right? අන්න දැන් ඇඳුන. right? ඒතර ඔය විදිහම තමයි අපි මේ කතා කරන ඔපරේටර් එක වැඩ කරන්නේ. right? එතකොට මේ තැන ඔයගලන්ට වැදගත් වෙනවා එක කන්ඩිෂන් එකකට වඩා දේවල් එක්ක වැඩ කරන්න ගියා. නේද? අපි දැන් මෙච්චර දවසක් අපි කතා කරේ එක කොන්දේසියයිනේ එක සැරයකට. අපිට අවශ්‍ය නම් කොන්දේසි කීපයක් එකට ලියන්නත් පුළුවන්. right? අපි ඒක කරලා බලමු කොහොමද කියන්නේ. right? හරි. ඒතර ඔය විදිහටම AND කාරකේ තියෙනවා ඊට පස්සේ O කාරකේ තියෙනවා. මතකනේ O gate එක. O gate එක වැඩ කරේ කොහොමද? කවුරු හරි එක්කෙනෙක් සත්‍ය වුණොත් output එක සත්‍ය වෙනවා. නේද? O gate එකේ තිබ්බ මේ මොනවාද? truth table එක මතකනේ? A O B කියලා අපි හදන්න ගියොත් කොහොමද එන්නේ? බිඳුවයි බිඳුව වෙලාවට බිඳුව. බිඳුවයි එක වෙලාවට එන්නේ එක. එක බිඳුව වෙලාවට එන්නෙත් එක වෙලාවට එන්නෙත් එක. ඒ කියන්නේ එක කියන්නේ සත්‍ය කියන අගය, බිඳුව කියන්නේ අසත්‍ය කියන අගය. එතකොට O කාරකයේ
කවුරු හරි එක පැත්තක් සත්‍ය වුණොත් output එක සත්‍යයි කියලා අරගන්න පුළුවන්. මේගොල්ලෝ දීලා තියෙන උදාහරණ ටික බලන්නකෝ මේ. අර උදාහරණය. දැන් මෙතන අරගත්තොත් අපි කිව්වා මේ පැත්ත සත්‍යයි කියලා. 3 විශාලයි හෝ සමානයි 2 කියන එක සත්‍යයි. ඒ වගේම 3 අසමානයි 3 කියන එක අසත්‍යයි. හැබැයි මේක ඕගේ ඕපරේට් එක තියෙන නිසා ඕගලන්ට එන්නේ සත්‍ය ඕ අසත්‍ය. එහෙනම් අවසාන ප්‍රකාශය වෙන්නේ සත්‍ය කියන අගය. right? ඔය විදිහට අපිට පුළුවන් ඕපරේටර් එකත් එක්ක වැඩ කරන්න. right? මෙතනදී එක කන්ඩිෂන් එකකට වඩා පාවිච්චි වෙන අවස්ථාවන් ගැන තමයි කතා බහ වෙන්නේ. අන්තිමට කතා වෙනවා not කියන ඔපරේටර් එක ගැන. not කියලා කියන්නේ අපේ not gate එක හා සමානයි. බිඳුව දුන්නම එයා එක කරනවා, එක දුන්නම බිඳුව කරනවා. ඒ කියන්නේ සත්‍ය දුන්නම අසත්‍ය කරනවා, අසත්‍ය දුන්නම සත්‍ය බවට පත් කරනවා. right? දැන් මේ පහ සමානයි පහ කියන ප්‍රකාශය මේක සත්‍යද අසත්‍යද? ඒක සත්‍යයි නේද? පහ පහට සමානයි. හැබැයි මෙයා දාලා තියෙනවා not කියන එකක් ඇතුලේ. ඒ කියන්නේ මේ ඇතුලේ හැදෙන්නේ සත්‍ය true. හැබැයි මේ සම්පූර්ණ ප්‍රකාශය ගත්තම මොකද හැදෙන්නේ? not true කියලා හැදෙන්නේ. not true කියලා කියන්නේ false කියන එක. ඒක නිසා අවසාන උත්තරේ විදිහට අපිට හම්බෙන්නේ අසත්‍ය කියන එක. දැන් මේවා බොහොම ලස්සනට ඕගලන්ට MCQ එකක් දීලා අහන්න පුළුවන්. not true මේක දීලා මේකේ output එක මොකද්ද? ඒත් ඕගලන්ට වර්ණ හතරක් දෙන්න පුළුවන්. සත්‍යයි, අසත්‍යයි, පහයි, 10යි. ඒත් ඕගලන්ට ඔළුවේ තියෙන්න ඕනේ right. පහ සමානයි පහ කියන්නේ සත්‍යයි, not සත්‍ය කියලා කියන්නේ අසත්‍යයි කියන එක. right? ඔය වගේ දැන් තමයි ඕගලන්ගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නේ. හරි. පැහැදිලිද ඒක? ඔපරේටර්ස් ටික පැහැදිලිද? ඔපරේටර්ස් જાති තුනක් ගැන අපි කතා කරමු. මොනවද තුන? arithmetical operators අංක ගණිතමය කාරක, ඊළඟට සැසඳුම් කාරක comparison operators, ඊළඟට තාර්කික කාරක logical operators. දැන් ඕගොල්ලන්ට ගණිතයේදී මොකක් හරි ගාණක් දුන්නම එයාව විසඳ ගන්න ක්‍රමයක් තියෙනවනේ නේද? මම උදාහරණයක් විදිහට ඔයගලයන් අහුවොත් මේකට උත්තරේ මොකක්ද කියලා. 3 එකතු කිරීම 5 වැඩි කිරීම 2 එකතු කිරීම 6. sorry අඩු කිරීමක් දාමු අඩු කිරීම 6. මේකට උත්තරේ හොයන්න කිව්වොත් ඔයගොල්ලෝ මොකද්ද මුලින්ම කරන්නේ? ගුණ කරනවා. ඔව් මේ ටිකෙන් මේක ඇතුලේ ඔපරේටර්ස් තියෙනවා එකතු කිරීම තියෙනවා වැඩි කිරීම තියෙනවා අඩු කිරීම තියෙනවා. මොන කෙනාද මුලින්ම සිද්ධ කරන්නේ? ඔව් මතක් වෙනවද වචනයක් වන් බෙගුදරි කියලා? නැත්නම් ඉංග්‍රීසි මීඩියම් කට්ටිය බොඩ්මාස්? ඔව් කවුද මුලින් කරන්නේ? මල්ටිප්ලිකේෂන්. ආන්න දැන් වරහන් නෑනේ පුතේ මේකේ. මෙතන ඉන්නේ 3 දෙනයිනේ. එකතු කිරීම, ගුණ කිරීම සහ අඩු කිරීමනේ. එහෙනම් කරන්නේ ගුණ කිරීම. නේද? ඊට පස්සේ එකතු කිරීමයි අඩු කිරීමයි තියෙනකොට ඔයා වම් අත පැත්තේ ඉඳලා එනකොට හම්බෙන කෙනාට මූලිකත්වය දෙන්න. මොකද එකතු කිරීම අඩු කිරීම කියන්නේ එකම જાතිය කට්ටිය. right? ඔන්න ඔය වගේ ඕගලන්ගේ පැස්කල් වල තියෙන ඔපරේටර්ස් වලටත් තියෙනවා ප්‍රමුඛතාවන්. ඔයගලන්ට අර බොඩ්මාස් වන් බෙගුදරි කියලා ඒ හඳුන්වලා දුන්නේ ප්‍රමුඛතා පිළිවෙල. ඒ වගේ මේගොල්ලන්ටත් තියෙනවා ප්‍රමුඛතාව. right? එතකොට පළවෙනි ප්‍රමුඛතාවය හම්බෙන්නේ not කියන ඔපරේටර් එකට. ඊළඟට දෙවෙනි ප්‍රමුඛතාවන් හම්බෙනවා මේ ಗುಣ කිරීම බෙදීම් වලට අදාළ කට්ටියට. පේනවද? ස්ටාර් එක තියෙනවා. එයා ಗುಣ කිරීම ඩිවිෂන් තියෙනවා, ඩිව් තියෙනවා, මොඩ් තියෙනවා. and කියන්නේත් ಗುಣ කරන ආකාරයක් නේද? අපි ලොජික් ගේට්ස් වල කරනකොට කතා කරනවා නේද? බූලියානු ගුණිතය ගැන අපි එතනදී කතා කරන්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රමුඛතාවය තුන්වෙනියට සලකන්නේ එකතු කිරීම, අඩු කිරීම සහ කියන ඔපරේටර් එක. ඒ කියන්නේ එකතුවට අදාළව තියෙන ලොජිකල් ඔපරේටර් එක. ඊට පහලින් අන්තිමටම තමයි සංසන්දනය කරන ඔපරේටර්ස් ටික පාවිච්චි වෙන්නේ. right? එතකොට ඔන්න ඔය ප්‍රමුඛතාව මතක තබා ගැනීම වැදගත්. මොකද විභාගෙදී ඕගලන්ට මෙන්න මේ වගේ ගැටලුවක් දෙන්න පුළුවන්.
දීලා කියන්න පුළුවන් උත්තරේ හොයන්න කියලා. එතකොට ඕගොල්ලෝ අර වන් බෙකුදරි දැනගෙන හිටියා වගේ මේ පැස්කල් වලත් ඔපරේටර්ස් වල කොහොමද ප්‍රමුඛතාව තියෙන්නේ කියලා දැනගන්න ඕන. රයිට්? ඒක මතක තියෙන්න ඕන. හරි. අපි ඉක්මනට මේකත් දාගමු. එතකොට ඊළඟ දවසේ අපිට පුළුවන් මේ පේනවද? පහල කතා කරලා තියෙන කෝඩ් එකක් ගැන. ඊළඟ දවසේ අපිට පුළුවන් කෝඩ් කරන එක පටන් ගන්න. රයිට්? හරි. අපි ඔපරේටර්ස් ගැන ටක් ගාලා ලියාගමු. රයිට්? ඔයගලන්ගේ ෂෝට් නෝට් එක මම ලියනකොට ඔයගොල්ලොත් අප්ඩේට් කරගන්න. අපි කතා කරන්නේ ඔපරේටර්ස් ගැන. රයිට්? පස්වෙනි කෙනා කාරක operators. එතකොට මේකේ අපිට හම්බෙන්නේ අංක ගණිතමය කාරක arithmetic operators. මොනවාද මේගොල්ලන්ට අයිති වෙන්නේ? එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, div, mod. div එකයි mod එකයි අමතක වෙනවා වගේ නම් මෙතන පහලින් div එකයි mod එකයි ලියාගත්තට කමක් නැහැ. අපි පොතේ උදාහරණෙම ගමු නේද? නෑ, වෙන එකක් ගමු නේද? 10 3ෙන් බෙදුවම 3 වරක් 3යි 9යි ඉතිරි 1යි. right? එතකොට අපි මෙයාට කියනවා div කියලා, මෙයාට කියනවා mod කියලා. right? එතකොට ඔයගලන්ට උදාහරණ විදිහට ලියා ගන්න පුළුවන් 10 div 3 කියන එක නම් සමාන වෙනවා 3ට 10 mod 3 කියන කෙනා සමාන වෙනවා 1ට. right? ඔන්න අංක ගණිතමය කාරක. ඊළඟට අපිට ගන්න පුළුවන් සැසඳුම් කාරක. මේවට අපි කියනවා comparison operators. මේකට දාලා තියෙන මොනවාද? විශාල තියෙනවා, විශාල හෝ සමාන, කුඩා, කුඩා හෝ සමාන, සමාන සහ අසමාන. div mod capital වලින් ලියන්න. div mod capital වලින් ලියන්න. right? මෙයාව මේ අන්තිමට ඉන්න කෙනා අමතක වෙනවා නම් ඒක ලියා ගන්න අසමාන කියලා. අසමාන, not equal. right? ඒ තමයි සැසඳුම් කාරක. right? ඊළඟට අපිට ඉතිරි වෙලා ඉන්නේ තාර්කික කාරක නේද? logical operators. ඒගොල්ලන්ට අදාළව ඉන්නවා and or not. right? ඔය කියන කට්ටිය. මේ සැසඳුම් කාරකවල
විශේෂ දෙයක් තියෙනවනේ සංසන්දනයට අදාළ ප්‍රතිඵලය බූලියානු වගයක් කියන එකත් මෙතනින් ලියා ගන්න. right සංසන්දනයට සංසන්දනයට අදාළ ප්‍රතිඵලය බූලියානු අගයකි. The result regarding the comparison is a Boolean value. හරි. ඔය ටික ලියාගත්තයින් පස්සේ අපිට පුළුවන් සෙෂන් එක අදට ඉවර කරන්න. ඊළඟ දවසේ කෝඩ් කරන්න. බූලියානු වගයක් කියන්නේ පුතේ සත්‍ය අසත්‍ය කියන අගයන් දෙක. ඒවට තමයි බූලියානු වගයන් කියන්නේ. වරහන් ඇතුලේ අමතක වෙනවා නම් ඒක ලියාගන්න සත්‍ය සහ අසත්‍ය කියලා. බූලියානු වගයන් කියන්නේ සත්‍ය සහ අසත්‍ය කියන එක. ඉස්සෙල්ලා සර් data type වලට එක ලියුවනේ. ඔව් boolean values ගැන ලිව්වා data type වලට. හරි එහෙනම් ඕක ලිව්වම අදට අපි සෙෂන් එක මෙතනින් එන්ඩ් කරමු. මම ඉන්නවා මේකේ. ලියලා ඉවර කරන කට්ටිය ලියලා ඉවර කරගන්න. ලියලා ඉවර අයට ලීව් වෙන්න පුළුවන්. right ඊළඟ දවසේ අපි කෝඩ් කරන්න පටන් ගන්නවා. හරි. charm pascal කියන pascal version එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඕගලන්ට download කරගන්නවා නම් charm pascal කියලා search කරලා download කරගන්න පුළුවන්. හරි ලියලා ඉවර කට්ටිය ලීව් වුණාට කමක් නැහැ. good night හැමෝටම. right මම තාම සෙෂන් එකේ ඉන්නවා. ඔයගලන්ට ගැටලුවක් වෙන්නේ නැහැ. ලියන අය හිමිහිට ලියලා ඉවර කරගන්න.